සඳුදා උදායිරේ අපි වෙනම කාල වේලාවක් එකතු කරලා තියෙනවා නිදුක් නිරෝගී සුවය වෙනුවෙන් ඔබට කතා කරන්න. අපි වෛද්‍යවරුන් මුණ ගැහෙන්නේ වෛද්‍ය උපදෙස් පතන්නේ ලෙඩ වුණාම විතරයි. හැබැයි චරණ අපි වෙනස් අත්දැකීමක් ඔබට ලබා දෙන්න සූදානම් වෙනවා. ලෙඩ වෙන්න කලින් ලෙඩ ගැන දැනුවත් වීම ලෙඩ වුණාම පරිස්සම් වෙන්න හොඳ පූර්වදර්ශයක්නේ. ඒ නිසා අපි අද සූදානම් වෙනවා වෛද්‍ය සාකච්ඡාව තුළින් බොහොම වටිනා කියන දේවල් රසක් ගැන ඔබට කියන්න. බලන්න අද වෛද්‍යතුමා මොනවද ඔබ වෙනුවෙන් කියන්නේ කියලා. ආයිබෝවන් සුබෝදෑසනක්. අදත් සුපුරුදු පරිදි ඔබේ ප්‍රියතම වැඩසටහන ස්වස්ථ පරායනය සමගින් ඔබේ නිවහනට ගොඩවදින්නයි අපේ මේ සූදානම. ඔබ දැනටමත් දන්නවා අපි නිරන්තරයෙන් ඔබේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ, ඔබේ ලෙඩ රෝග පිළිබඳ, ඒවට කරන ප්‍රතිකාර සම්බන්ධයෙන් අපි මේ වැඩසටහන තුළින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. මේ දවස්වල බොහොම කාර්යබහුල වකවානුවක්නේ. උත්සව සමය තියෙනවා. ඔබේ දරුවන්ගේ පාසල් නිවාඩුව තියෙනවා. සමහර විට ඔබේ මේ එදිනෙදා කරගෙන යන වැඩ කටයුතු ඔබට සාමාන්‍ය තත්වයෙන් කරගෙන යාමට නොහැකි වෙන තත්වයක් උදා වුණොත්, ඔබේ අතේ පය ඇති වෙන වේදනාවක්, කොන්දේ ඇති වෙන වේදනාවක්, මේ වගේ තත්වයක් ඇති වුණොත් සමහර වෙලාවට ඔබට ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයෙන් කරගෙන යන්න බැරි වෙනවා. ඒක මම හිතන්නේ ඔබේ ජීවන රටාවට ලොකු බාධාවක්. මම හිතන්නේ මේ පිළිබඳ විශේෂයෙන් කතා කරන්න අද අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අද සම්පත්දායකත්වය ලබා දෙන්නේ ලූණුවත්ත ආයුර්වේද මධ්‍යම බේත්ශාලාවෙහි ඌව පරණගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සඳුන් ලියනගේ මහත්මයා. එතුමාව ගෞරවයෙන් අපේ වැඩසටහනට අපි පිළිගන්නවා. ආයිබෝවන් ඩොක්ටර් සඳුන්. ආයිබෝවන්. ඔව්. අපි විශේෂයෙන් එතුමාව කැඳවාගෙන ආවේ මේ සම්බන්ධව කතා කරන්න. මොකද ඔබේ ඇඟේ පතේ අමාරුවක් තියාගෙන ඔබට සාමාන්‍යයෙන් වැඩ කරගෙන යන්න අමාරුනේ. අපි සාමාන්‍යයෙන් කිව්වොත් අපි දන්නවා මේ අපි මේකට යොදන තාක්ෂණික වචනය අපි කියනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ගුද්‍රසී වාතය කියලා. එහෙම නැත්නම් ඔබ මේක බොහොම දෙනෙක් අඳුරනවා. මේ සයිටිකා කිව්වොත් මම හිතන්නේ බොහොම දෙනෙක් අඳුරනවා. අපි වෛද්‍යතුමාගෙන්ම දැනගමු මොකද්ද මේ සයිටිකා කියන රෝගී තත්ත්වය. එහෙම නැත්නම් ගුද්‍රසී කියන රෝගී තත්ත්වය. ඔව්. ඇත්තටම ඔබ කිව්වා වගේ මේ සයිටිකා කියන රෝග තත්ත්වය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී හඳුන්වන්නේ ගුද්‍රසී රෝගය නැත්නම් ගුද්‍රසී වාතය කියලා. වසර 3000කටත් වඩා පැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන මූලිකම ග්‍රන්ථයක් තමයි චරක සංහිතාව කියලා කියන්නේ. ඉතින් මේ චරක සංහිතාව තුල මේ ගුද්‍රසී වාතය මෙන්න මේ ආකාරයට ශ්ලෝකයකින් හඳුන්වනවා. ස්පික් පූර්වා කටි පුෂ්ඨෝරු ජානු ජංගා පදං ක්‍රමාත් ගුද්‍රසී ස්පන්ද රුක්තෝ දෛර් රුක්නාති ස්පන්දතේ මොහොක් කියලා. ඉතින් ඇත්තටම මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මේ ගුද්‍රසී රෝගය කියලා හඳුන්වන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඇත්තටම සංස්කෘත භාෂාවෙන් ගුද්‍රසී කියලා කියන්නේ ගිජුලිහිණියට. ඉතින් මේ රෝගී තීව්‍ර අවස්ථාවේදී මේ රෝගීන් ඇවිදින්නේ ඇත්තටම ගිජුලිහිණියෙක්ගේ ගමනට සමාන වෙන ආකාරයෙන්. ඉතින් ඒ නිසා තමයි ආයුර්වේදයේ මේ රෝගය ගුද්‍රසී වාතය කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කකුලේ මේක ඉස්සරහින් පල්ලෙහාට යන වේදනාවක්ද, එහෙම නැත්නම් පිටුපසින් කොන්දේ ඉඳලා පස්සට යන වේදනාවක්ද, එහෙම නැත්නම් කකුලේ පැත්තකින් යන වේදනාවක්ද, මේ වගේ වෙනස් වීම් තියනවාද මේ හත් සම්බන්ධව තියෙනවා. එතකොට මේ රෝගී ප්‍රධාන ප්‍රභේද දෙකක් අපි ආයුර්වේදයේ හඳුනා ගන්නවා. මේ ප්‍රභේදත් එක්ක මම මේ කාරණාව කතා කරන්නම්. පළවෙනි ප්‍රභේදය තමයි කේවල වාත කෝප අවස්ථාව. ඒ කියන්නේ වාත දෝෂයේ පමණක් කෝප වූ අවස්ථාවේදී ඇතිවන ගුද්‍රසී රෝගය. ඉතින් මේ රෝගයේදී ඇත්තටම වේදනාව ඉතාමත්ම ප්‍රමුඛයි. බොහෝ රෝගීන් මම පෙර කිව්වා වගේම රෝගීන් ඇවිල්ලා අපිට ප්‍රකාශ කරන්න අපේ සායනවලදී ડોක්ටර් අපේ කකුල දිගට පිටුපසින් කොන්දේ සිට කලව පිටුපසින් තට්ටම් පිටුපසින් කලව පිටුපසින් පාදයේ දක්වාම තීව්‍ර වේදනාවක් නැත්නම් ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් ෂොක් එකක් යනවා වගේ තදබල වේදනාවක් ඇති වෙනවා කියලා. ඉතින් වේදනාව ප්‍රමුඛ අවස්ථාව තමයි අපි කියන්නේ කේවල වාත දෝෂය කෝප වූ අවස්ථාව කියලා. සමහර රෝගීන් අපිට ප්‍රකාශ කරනවා ඉන්දිකටු 3කින් අනින්නාක් බඳු වේදනාවක් ඇති වෙනවා කියලා. ඉතින් දෙවැනි ප්‍රභේදය තමයි වාත දෝෂය සහ කප දෝෂය. ඒ කියන්නේ වාත දෝෂය සහ සෙම් දෝෂය කියන දෝෂ තත්ත්ව දෙකම කෝප වූ අවස්ථාව. ඉතින් ඒ අවස්ථාවේදී අර වේදනාවට අමතරව සෙම් දෝෂය කෝප වූ ලක්ෂණ විශේෂයෙන්ම ශරීරයේ බරගතිය, කකුලේ බරගතිය,
ඊට පස්සේ හිරිගතිය මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් ඇතිවෙන විශේෂයෙන්ම ආහාර අරුචිය ඊට පස්සේ ආහාර ජීර්ණය නොවීම මේ ආකාරයට සෙම් දෝෂ වූ සෙම් කෝපය ඉස්මතු වෙච්ච අවස්ථාත් මෙහිදී දක්නට ලැබෙනවා. දැන් ඩොක්ටර් සඳුන් ඔබ කිව්ව අර කකුලේ පිටුපසින් යන වේදනාව සම්බන්ධ සමහර විට කෙනෙකුට මේ කකුල දිගේ යන මේ වේදනාව නැතුව ඇඟිලි තුඩු වල වේදනාවක් එහෙම ඇති වෙන්නත් පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද මේ සයටික් ස්නායුව අපි දන්නවා පටන් ගන්න කොන්දේ L4 සීමාවෙදී L4 සීමාවෙ සිට S3 අපි කියනවා කටි කශේරුකා 4 සහ තික කශේරුකා 3 සහ 4 අතර තමයි මේ ස්නායුව ඇති වෙන්නේ. ඉතින් මේ ස්නායුව තට්ටම පිටුවසින් අපේ කලවා පිටුවසින් කෙලින්ම යනවා දණහිස් ළඟට. එතනින් ප්‍රධාන ශාඛා දෙකකට බෙදිලා පාදයේ ඇඟිලි තුඩු දක්වාම මේ ස්නායුවේ ගමන් මාර්ගය තියෙනවා. ඒක තමයි මම කලිනුත් කිව්වේ මේ ශරීරයේ තියෙන දිගම ස්නායුව කියලා. ඉතින් මේ ස්නායුවේ ඕනෑම තැනකින් තෙරපීමක් ඇති වුණොත් ස්නායුවේ ඕනෑම තැනක තෙරපීමක් ඇති වෙලා මේ ශරීරයේ කොන්දේ සිට පාදයේ දක්වාම එක දිගට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් මේ ස්නායුවේ කොතන හෝ ස්ථානයකදී වේදනාවක් හිරිගතියක් තෙරපුමක් ඇති කරන්න යුතු වෙනවා. ඒ තෙරපුම ඇති වෙන්නේ සුසුම්නාව ආශ්‍රිතව ඔබ කිව්වා ප්‍රොලැප්ස් ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් කියලා. ඒ ඩිස් දෙකක් අතර ඇති වෙන ඒ තෙරපීම නිසා තමයි මේ වේදනාව ඇති වෙන්නේ. එතකොට මේක අපි හඳුනාගන්නේ කොහොමද ડોක්ටර්? අපි මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි මේක මට මෙහෙම දෙයක් තියෙනවා මම මේක හරියටම දැනගන්නේ කොහොමද? මට මේ ඔබ කතා කරන මේ ගුද්‍රසී වාතයේද තියෙන්නේ එහෙම නැත්නම් මේක කොයි විදිහටද හඳුනාගන්නේ කියලා. ඔබ හරියටම ඒ ප්‍රකාශය කිව්වා. මොකද අපි සාමාන්‍යයෙන් මේ සයටිකා රෝගයේද නැත්නම් සාමාන්‍ය මේ කුන්දේ අමාරුවක්ද කියලා මේ රෝගේ වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. ඉතින් මේ සඳහා අපිට සරල පරීක්ෂණයක් තියෙනවා. අපි ඒකට කියනවා SLRT නැත්නම් straight leg bracing test එක කියලා. ඉතින් අපි රෝගියා ඇඳක වැතිරෙන්න සලස්වලා අපි මුලින්ම දණහිස් නවන්න නැතුව ඒ රෝගියාගේ පාද ඉහළට ඔසවන්න කියනවා. ඉතින් මෙහිදී මංශක 30 සිට 70 දක්වා අතර ප්‍රමාණයකදී වේදනාව ජනිත වුණොත් අපි කියනවා සයටිකා රෝගිය තමයි මේ තියෙන්නේ කියලා. මොකද සයටිකා රෝගයේදී මම පෙර කිව්වා වගේම මේ ඩිස් ප්‍රොලැප්ස් එක තමයි 90%ක් පමණ අවස්ථාවලදී ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. එතකොට මේ වේදනාව පාදයේ ඔසවද්දී වේදනාව ජනිත වුණොත් එහෙම අපිට මූලික වශයෙන්ම කියන්න පුළුවන් කොන්දේ මේ ඩිස්ක් එකක ප්‍රොලැප්ස් එකක් නැත්නම් හර්නියේෂන් එකක් තියෙනවා කියලා. ඉතින් ඒක තමයි අපිට කරන්න පුළුවන් සරලම පරීක්ෂණය. ඊට අමතරව අපිට කොඳුයට පෙළ ආශ්‍රිතව අස්තිවල නැත්නම් මම ඉස්සෙල්ලා කිව්ව අන්තර් කශේරුක මඩල ගෙවී යාම ඩිජෙනරේටිව් ඩිසීස් එක තියෙනවද කියලා අපිට සරලව එක්ස්රේ පරීක්ෂණයක් මගින් නුවත් අඳුර ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ සුෂුම්නාව තදබල තෙරපුම් සහ ස්නායුවේ විකෘති වීම තියෙනවද කියලා අපිට MRI පරීක්ෂණයක් මගින් නුවත් අපිට නිවැරදිව හඳුනා ගන්න හැකියාව තියෙනවා. එතකොට ડોක්ටර් කිව්වොත් එහෙම ඇයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපේ කොන්ද කියන එක බොහොම වැදගත් දෙයක්නේ. කොන්ද පර නැත්නම් අපිට මුකුත් කරගන්න බෑනේ. එතකොට ඔබ කතා කරපු ආකාරයට මේ කොන්දේ තියෙන මේ vertebral ඩිස්ක් එක තමයි. එහෙම නැත්නම් ඒ අන්තර් කශේරුකා මණ්ඩලයේ ඇති වෙන දෝෂයක් නිසානේ මේක ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න බලපාන හේතු අපි කතා කළා. ඇත්තටම හොඳයි මේ ප්‍රශ්නේ. මොකද අද සමාජයේ ගොඩක් වෙලාවට රැකියාවල් තියෙනවා, විවිධ වූ රැකියාවල්. විශේෂයෙන්ම සමහර අයට බර උසුලන රැකියාවන් කරන්න වෙනවා. මොකද එතෙන්දී ලොකු බරක් කොන්දට එන නිසා බොහෝ විට මේ ස්ලිප් ඩිස්ක් අවස්ථාවකට පත් වෙන්න පුළුවන්. ඒ ඊට අමතරව අද සමාජයේ කාන්තාවන් විශාල වශයෙන් විලාසිතා අනුගමනය කරනවා. මේ විලාසිතාවලදී ගොඩක් වෙලාවට හයි හීල්ස් අඩි උස සපත්තු පාවිච්චි කරනවා. ඉතින් මේක නිසා කොන්දට අධික තෙරපුමක් ඇවිල්ලා මේ වගේ රෝග තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම මම පෙර කිව්වා වගේ ගර්භණී සමයේදී තියෙන විස්තරණය නිසාත් මේ වගේ වේදනාවක් ජනිත වෙන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා රියදුරන් බොහෝ වෙලාවට එක දිගට දිගු දුර ධාවනය කරන රියදුරන්. එතකොට මේ රියදුරන් එක දිගට බොහෝ වෙලා ඉඳගෙන ගමන් කරනවා. ඉතින් ඒ නිසාත් මේ ස්නායුව තෙරපෙන්න පුළුවන්. බොහෝ වෙලාවට තට්ටම් ප්‍රදේශ ආශ්‍රිතව තෙරපිලා මේ වේදනාව ජනිත වෙන්න පුළුවන්. ඒත් එක්කම අද ක්‍රීඩකයෝ ඉන්නවා බොහොම මම ඉස්සෙල්ලා කිව්වා වගේ බර උසුලන ක්‍රීඩකයොත් ඉන්නවා. ඊට පස්සේ ස්පෝර්ට්ස් ඉන්ජරිස් වල හරි කොමන් තත්ත්වයක් මේක. ඔව්. ඉන්ජරිස් වල ඒ තත්ත්වය දක්නට ලැබෙනවා. ඔව් මම හිතන්නේ ડોක්ටර් විශේෂයෙන් සඳහන් කළා මේ සඳහා බලපාන විවිධ හේතු තියෙනවා කියලා. විශේෂයෙන් මේ පිරිමි පාර්ශවය ගැන කතා කරනකොට දුම්බීමත්
මේ රෝගය සඳහා බලපාන එක හේතුවක් කියන එක වෛද්‍ය විද්‍යාත්මකව අද සනාථ කරලා තියෙනවා කියලාත් වෛද්‍යතුමා සඳහන් කළා. මම හිතන්නේ මේ නරඹන ඔබ දුම්පානය කරන කෙනෙක් නම් අපි මෙච්චර කල් දැනගෙන හිටියේ මේ දුම්පානය වෙන රෝග සඳහා බලපානවා කියන එක ඔබ කායිකව අකර්මණ්‍ය විය හැකි තත්වයකටත් මේ බලපානවා කියන එක මම හිතන්නේ ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතු කාරණයක් වෙනවා. ඒ වගේම වෛද්‍යතුමනි මේ රෝගය සමහරලාවට හදිසි අනතුරු නිසා ඇති වෙන්නත් පුළුවන් නේද? අද සමාජයේ මේ හදිසි අනතුරු බොහොමයක් සිදු වෙනවා. බොහෝ රෝගීන් මිය යනවා. අපි කියන රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට්ස් කියලා. ඉතින් මේ තත්ත්වවලදී බොහෝ වෙලාවට කොඳු වැට පෙළ ආශ්‍රිතව අස්ථි බිඳී යාම සිදු වෙනවා. ඊට අමතරව මම කලින් සඳහන් කරපු ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් නැත්නම් අන්තර්කශේරුක මඩල වලට හානි වෙනවා. ඩිස් ප්‍රොලැප්ස් අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ සයටික් ස්නායු තෙරපෙන බොහෝ රෝගීන් ඉතාමත්ම වේදනාවෙන් ඉතාමත්ම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්දිකටු තුඩින් අනින්නාක් බඳු වේදනාවෙන් පෙළෙනවා. ඉතින් මේ අවස්ථාවේදී බොහෝ වෙලාවට අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් මේක සාර්ථකව අපිට පුළුවන් වෙනවා මේ තත්ත්වය දුරු කරන්න. ඉතින් මම උපදෙස් දෙන්නේ අනිවාර්යයෙන්ම හදිසි අනතුරු වලදී මේ තත්ත්වය ඇති කරගන්න එපා. මොකද අනිවාර්යයෙන්ම ප්‍රබල වාතකෝප වූ දෝෂයක් මේ උදරසී කියන රෝග තත්ත්වය ඔබට බොහෝ කාලයක් චිකිත්සාව කරන්න වෙනවා. අපි හරි විදියට ප්‍රතිකාර කළේ නැත්නම්. ඔව් අපි ඒ ගැන දිගින් දිගටම කතා කරනවා මේ ආයුර්වේදයේ කොයි ආකාරයකටද අපිට මේ தত্ত্বය පාලනය කරගන්න පුළුවන්, කළමනාකරණය කරගන්න පුළුවන්, ඒ වගේම ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත සුවතත්වයට පත් කරගන්න පුළුවන් කොහොමද කියන එක ගැන මම හිතන්නේ ડોક્ટર සඳුන් අපි මේ පිළිබඳවත් කතා කරන්න ඕනේ. සමහරු මේක මුල අවස්ථාවේදී එච්චර ගණන් ගන්න නැහනේ. ඔය කොන් දෙකක් කුමක් තියාගෙන කකුල කොරක ගහ ඇදේට ඇවිද කාලයක් ගිහිල්ලා තමයි සමහරට ඔබතුමන් ළඟට මේක එන්නේ. මම හිතන්නේ මේ පිළිබඳවත් යම්කිසි උපදේශයක් දෙන්නකෝ අපේ මේ නරඹන්නන්ට. ඒ වගේ යම්කිසි සුළු ආබාධ තත්ත්වයක් ආවොත් ඒ පිළිබඳ නොසලකා හැර කොයි ආකාරයකටද වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කියලා. ඔව් ගොඩක් හොඳ ප්‍රශ්නයක්. එතකොට මේ වගේ අවස්ථාවලදී ගොඩක් වෙලාවට රෝගීන් සමහර වෙලාවට මේ රෝගයේ මුල් අවස්ථාවේදී සම්පූර්ණ පාදයේ දිගේ වේදනාව යන්නේ නැහැ. කොඳු වැට පෙළ ආශ්‍රිතව විශේෂයෙන්ම කටි ප්‍රදේශයේ කොන්ද ප්‍රදේශයේ ආශ්‍රිතව තමයි වේදනාව මුලින් සමහර වෙලාවට හිරි ගතියක් වගේ තියෙන්න පුළුවන්. එතකොට මේ වේදනාව ක්‍රමයෙන් තමයි ඉහළ නැංවෙන්නේ. එතකොට මේ වේදනාව මුල් කාලයේදී සමහරු ඔබතුමා කිව්වා වගේම ගණන් ගන්නෑ ඔය කොන්දේ අමාරුව ඕක හොඳ වෙලා යයි කියලා ගොඩක් අය හිතනවා. නමුත් ටිකෙන් ටික තමයි මේ සයටික් ස්නායුව මේ වාත දෝෂය මගින් ආක්‍රමණය කරන්නේ. එතකොට තමයි ක්‍රමෙන් මේ වේදනාව තීව්‍ර වේදනාවක් බවට පත් වෙන්නේ. ඉතින් මට දෙන්න පුළුවන් හොඳම උපදේශය තමයි කොන්දේ අමාරුවක් නැත්නම් අපි කියනවා ආයුර්වේද විදියට අපි කියනවා කටි ශූල අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න. නැත්නම් මේ රෝග අවස්ථාව පසු කාලයේදී අපි අතපසු කළොත් එහෙම ප්‍රතිකාර නොකර අතපසු කරොත් අනිවාර්යයෙන් මේ ගුද්‍රසී රෝගයේ බවට පත් වෙන්න පුළුවන් කියලා මම මේ අවස්ථාවේදී අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. මම හිතන්නේ මේ රෝගී තත්ත්වයේ තියෙන බරපතල තත්ත්වයක් තමයි මේ නොසලකා හැරීම හරහා සමහර වෙලාවට ඔබේ පාද සම්පූර්ණයෙන් වැඩ කරගන්න බැරි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අවසාන ප්‍රතිඵලය හැටියට බටහිර වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය කර්මයකට භාජනය කරන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ තත්ත්වයට ගියොත් ඔබේ පසුම්බියට ලොකු බලපෑමක් ඇති වෙනවා, ලොකු වියදමක් දරන්න වෙනවා. සහ මේන් ඇතිවෙන පශ්චාත් වදුරු. දැන් අපි දන්නවා සමහරට වෛද්‍යවරුත් ඔබටම කියනවා අපි ශල්‍ය කර්මයකට යනවා. නමුත් ශල්‍ය කර්මයකට ගියාට පස්සේ මෙන්න මේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ මේ පිළිබඳව යමක් සඳහන් කළොත් වෛද්‍යතුමනි. ඇත්තටම මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර වශයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවේදී ගොඩක් වෙලාවට යොදාගන්නේ වේදනානාශක ඖෂධ. අපි දන්නවා වේදනානාශක ඖෂධ ගත්තට පස්සේ යම් කාල සීමාවකට පමණයි ඒ ඖෂධය ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ නැවත වේදනාව ජනිත වෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ සති 6ක කාලයකට වඩා වැඩි කාලයක් මේ තීව්‍ර වේදනාව අඩු නොවුනොත් බටහිර වෛද්‍ය ක්‍රමයේ බොහෝ වෙලාවට ශල්‍ය කර්මයකට තමයි ඔබතුමා කිව්වා වගේ යොමු වෙන්නේ. ඉතින් මේ ශල්‍ය කර්මවල බොහෝමයක් පශ්චාත් උපද්‍රව තියෙනවා. බොහෝමයක් රෝගීන් පළවෙනි අවස්ථාවේදී ශල්‍ය කර්ම කරලා ඉන්පසු ඇතිවෙන උවදුරු සඳහා අපෙන් ප්‍රතිකාර ගන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ ශල්‍ය කර්මයේ තියෙන එක්තරා ප්‍රධාන උවදුරක් තමයි අපි කියනවා මල සහ මුත්‍ර පිටවීම. ඒ කියන්නේ අපි පාලනයකින් තොරව පිටවීම involuntary passing of stools and urine සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මුත්‍රාශය සහ අපේ ආහාර මාර්ග ආශ්‍රිතව තියෙන ස්නායු වලට හානි වීමක් මේ හරහා අපිට වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට වෛද්‍යවරු ශල්‍ය කර්ම වලට යොමු වෙන්න කලින් රෝගීන්ට මේ වගේ ඇතිවෙන අතුරු උපද්‍රව බොහෝ වෙලාවට කියලා දෙනවා.
ඉතින් නමුත් කරගන්නම බැරි පාලනය කරගන්නම බැරි තීරු අවස්ථාවලදී තමයි මේ වගේ ශල්‍ය කර්ම වලට යොමු වෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් ශල්‍ය කර්ම වලට යොමු නොවි ශල්‍ය කර්ම වලට නිර්දේශිත රෝගීන් පවා අපේ වෛද්‍ය ක්‍රමයෙන් පීඩ ලබාගෙන ඔවුන් සුවතාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මම හිතන්නේ ඔබතුමාම අපේ මැදිරියට බොහොම ගෞරවයෙන් කැඳවාගෙන ආවේ. මෙවැනි වූ තත්වයකින් යම් කිසි කෙනෙක් දුක් විඳිනවා නම් මේ උපද්‍රව තත්ත්වයට ඇති වෙලා තියෙනවා නම් අපේ වෛද්‍ය ක්‍රමය හරහා ආයුර්වේදයේ හරහා අපි කොහොමද ඒ වගේ රෝගීන්ට නැවතත් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කරගන්න මේ තත්ත්වයට පැමිණෙන්න උදව් කරන්නේ කොහොමද කියන එක. ඔබ සඳහන් කළා මේ රෝගයට ලාක්ෂණික වෙච්ච රෝග ලක්ෂණයක් කියලා මේ වේදනාව ශූලය කියලා අපි හඳුන්වනවා. මේ තීව්‍ර වේදනාව නැති කරගන්න ආයුර්වේදයේ මොනවා හරි තවත් බෙහෙත් තේත් වලට අමතරව තව මොන හරි ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන්කම තියනවද? ඔව් අනිවාර්යයෙන්ම ඖෂධ වලට අමතරව අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ ඊ타ත්ම ගුණ දෙන තවත් ප්‍රතිකර්මයක් තමයි අපි මේ නිල තෙරපුම් ප්‍රතිකාරය කියලා කියන්නේ. එතකොට අපි කටු චිකිත්සාව කියලාත් මේකට හඳුන්වනවා. ඉතින් මේ නිල තෙරපුම් ප්‍රතිකාරවලදී බොහෝ වෙලාවට අපි තට්ටම් ප්‍රදේශය ආශ්‍රිතව තියෙන මේ GB 30 නැත්නම් GB 30 කියන කියන හුවන්ෂියාව කියලා මේ නිලයට ඒ නිල තෙරපුම නැත්නම් අපි කටු චිකිත්සාව කටුවක් ඇනීම මගින් මේ නිලය උත්තේජනය කරනවා. ඉතින් මේ නිලයට අමතරව අපේ මේ කොන්ද ප්‍රදේශය ආශ්‍රිතව තියෙන තවත් නිල කිහිපයක් උත්තේජනය වෙනවා. ඊට අමතරව පාදයේ දිගට තියෙන විශේෂ නිල කිහිපයක් තියෙනවා. ඒවා උත්තේජනය කරනවා. ඉතින් මේ මගින් තාමත්ම තීව්‍ර අවස්ථාවේ වේදනාවක් සහිත රෝගියෙකුගේ පවා පැය කිහිපයකදී වේදනාව අඩු කරන්න මේ නිල තෙරපුම් ප්‍රතිකාරවලට පුළුවන් වෙනවා. මම හිතන්නේ අද ලෝකේ බොහොම ප්‍රචලිත ප්‍රතිකාරයක් මේ ඇකියුපන්ක්චර් ට්‍රීට්මන්ට් එහෙම නැත්නම් චීන කටු චිකිත්සාව කියන එක විශේෂයෙන් මේ වේදනාව සමනය කර ගැනීම සඳහා ස්වාභාවිකව අපේ ශරීරයේ තියෙන නිල උත්තේජනය කිරීමෙන් මේ තත්ත්වය පහ කරගන්න පුළුවන් කියන එක තමයි ඔබතුමා සඳහන් කළේ. මම හිතන්නේ ඔබ සායනය පවත්වාගෙන යන රෝහලෙත් මම හිතන්නේ මෑතකදී චීන කටු සායනයක් නොමිලේ පවත්වා ගැනීමේ සැලැස්මක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා ලූණුවත්ත ප්‍රදේශයේ ඌව පරණගම ප්‍රදේශයේ මම හිතන්නේ රෝගීන්ට ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන් මම හිතන්නේ ඒක පටන් ගත්තට පස්සේ ඒ වගේම තමයි වෛද්‍යතුමනේ අපි මේ සඳහා තියෙන ප්‍රතිකාර මොනවද ආයුර්වේදයේ දැන් අපි මේ කතා කරපු රෝගීට සම්බන්ධව කරන ප්‍රතිකාර කොයි ආකාරයෙන්ද කිරීගෙන යන්නේ? ඔව් ඇත්තටම අපි ඉස්සෙල්ලා කතා කරපු බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන මේ වේදනානාශක ප්‍රතිකර්ම ශල්‍ය කර්ම ආදී ප්‍රතිකර්ම වලට අමතරව මේ ආයුර්වේදයේ තියෙන චිකිත්සා පද්ධතිය ඉතාමත්ම පුළුල්. ඉතින් මේ චිකිත්සා පද්ධතිය යටතේ අපි මුලින්ම රෝගීන්ට කරන්නේ අභ්‍යන්තර චිකිත්සාව. දැන් ගොඩක් අය හිතනවා තෙල් ගැල්වීම පමණක් මේකට ප්‍රමාණවත් කියලා. අපි තැවිලි පොට්ටනි වලින් තැවීම පමණක් ප්‍රමාණවත්. පොඩි බාධාවක් කළා ડોක්ටර් සඳුන්. දැන් ඔබ සඳහන් කළා මේ තෙල් ගැල්වීම කියලා මේ සමහරව ඉන්නවා මේ වෙර දාලා කාට හරි කියලා කොන් දෙකක් උමක් ආවහම මේ තෙල් ගාලා සම්බාහනය කරලා මසාජ් කරලා සමහරට මේ තත්ත්වය වැඩි කරගෙන එනවා. ඒ පිළිබඳවත් පොඩි උපදේශයක් මේ යන අතරතුර පොඩ්ඩක් කිව්වොත් එහෙම. තෙල් ගැල්විය යුත්තේ මේ අවස්ථාවේදී ශරීරයේ ඉහළ අතට උඩු අතට මොකද ස්නායුවේ ගමන් මාර්ගයේ තිබෙන අතට. ඉතින් ගොඩක් අය සමහරු තෙල් ගැල්වීමේදී තදින් සම්බාහනය කිරීමට ලක් කරනවා. මේ නුසුදුසු ක්‍රියාවක්. මොකද අපි මේ කරන්නේ කොඳුයට පෙළ ආශ්‍රිතව තියෙන ස්නායු තෙරපුමකට ප්‍රතිකාර. අපි තවදුරටත් මේක ඉතා තදින් සම්බාහනය කරොත් අර තෙරපුම ඉහළ යන්න පුළුවන්. ඒ ඉහළ ගිහිල්ලා තවත් තීව්‍ර වේදනාවක් රෝගියාට ජනිත වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී රෝගියාගේ තියෙන වේදනාව වැඩිවීමත් එක්ක රෝගියාට දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙලා රෝගියා පීඩනයකට ලක් වෙන්න පුළුවන් වෙනවා. ඔබ කතා කරගෙන ගියේ මේ ප්‍රතිකාර පද්ධතිය පිළිබඳ තව පොඩ්ඩක් විස්තර කළොත්. පද්ධතිය යටතේදී අපි ප්‍රධාන වශයෙන්ම අභ්‍යන්තර ප්‍රතිකාර මෙහිදී යොදා ගන්නවා. අභ්‍යන්තර ප්‍රතිකාරවලදී අපි හැමෝම දන්නවා ආයුර්වේදයේ තියෙන ප්‍රධාන අභ්‍යන්තර ප්‍රතිකාර කිහිපයක් තියෙනවා. මූලික වශයෙන්ම කෂාය ප්‍රතිකාර, ඊට පස්සේ ගුලි, කල්ක, චූර්ණ ආදී ප්‍රතිකාර අපි ශරීර අභ්‍යන්තරයට යොමු කරනවා. මොකද ප්‍රධාන වශයෙන් අපි මේවා යොමු කරන්නේ එකක් වේදනා શමනයට, ඊට අමතරව අර කටි ප්‍රදේශය ආශ්‍රිතව ස්නායුවේ ඇතිවන ප්‍රදාහාත්මක තත්ත්වය ඉන්ෆ්ලමේෂන් එක අඩු කිරීම සඳහා. ඉතින් අපි ආයුර්වේදයේ ඒ සඳහා විශිෂ්ට වූ ගුණධර්ම ඖෂධ කීපයක් තියෙනවා. එකක් තමයි අපේ නිකගස කියලා කියන්නේ. නිකගසේ මුල් මේ වේදනා શමන ඖෂධ අතර ඊ타ත්ම ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම තමයි තොටිල පොතු. තොටිල පොතු වල තියෙනවා ඇත්තටම ඇස්ප්‍රින් වලට සමාන වූ ගුණධරණ රසායනික සංඝටකයක්. ඉතින් අපි දන්නවා ඒකෙන් වේදනාව සමනය කරන්න පුළුවන් ගොඩක් වෙලාවට
මේ රෝගයේදී යොදන කසාය වලට අපි තොටිල්ල පොතු යොදා ගන්නවා. ඊට අමතරව හීන් අරත්තල අපි යොදා ගන්නවා. හීන් අරත්තවලත් අපි මේ ප්‍රතිප්‍රදාහනාශක ඇන්ටි ඉන්ෆ්ලමේටරි කියන ගුණය ඉතාමත්ම තදින් තියෙනවා. ඉතින් මේ නිසා හීන් අරත්තලත් ඉතාම විශිෂ්ට වූ ගුණධර්ම. ඊට අමතරව අපි මේ සේපාලිකා කොළ එන කසාය වර්ගත් නිකමුල් සේපාලිකා කොළ එන කසාය වර්ගත් මෙහිදී යොදා ගන්නවා. එතකොට මේ ආකාර සුදු ලුණු ආදී වාත ශාමක ගුණධරන ඖෂධ මෙහිදී අපි අභ්‍යන්තර ප්‍රතිකාර වශයෙන් යොදා ගන්නවා. ඊට අමතරව අපේ ප්‍රධාන වශයෙන්ම බාහිර චිකිත්සා පද්ධතියක් මෙහිදී යොදා ගන්නවා. ඔබට කලින් අපි ප්‍රකාශ කරා වගේ අපේ ආයුර්වේදය තුළ වාත දෝෂය කෝප වූ අවස්ථාවලදී ඊ타මත්ම ගුණ දෙන්නේ තෛල අභ්‍යංගය. මේ තෛල අභ්‍යංගය තියෙනවා තෛල වර්ග කිහිපයක් මේ රෝගයේදී ඊ타මත්ම විශිෂ්ට ගුණධර්ම සයින්දවාදී තෛලය, කුබ්ජ ප්‍රසාරණී තෛලය, මහා නාරායන තෛලය වගේ ඉතාම විශිෂ්ට ගුණධර්ම තෙල් වර්ග රාශියක් ආයුර්වේදයේ සතු වෙනවා. ඊට අමතරව තෛල අභ්‍යංග කරාට පස්සේ අපි ස්වේද ප්‍රතිකර්ම, ඒ කියන්නේ අපි රෝගියාට තැවීම් කරනවා. මේ තැවීම් අපිට කීප ආකාරයකින් කරන්න පුළුවන්. එකක් තමයි අපිට වාෂ්ප අල්ලලා වාෂ්ප ස්වේද ප්‍රතිකර්ම කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පොට්ටනේ වලින් තවන්න පුළුවන්. මේ ආකාරයට අපි තෙල් ගැල්වීමෙන් පසු ස්වේද ප්‍රතිකාර වලට රෝගියා යොමු කරනවා. ඊට අමතරව ඉතාමත්ම විශිෂ්ට ගුණ දෙනවා මෙහිදී පංචකර්ම ප්‍රතිකාර. අපි පංචකර්ම කියු සැනින් අපිට මතක් වෙනවා මෙහිදී ඉතාමත්ම විශිෂ්ට ගුණ දෙනවා විරේචන කර්මය. ඒ වගේම තමයි වස්ති කර්මය. මෙහිදී ඉතාමත්ම ගුණ දෙනවා. ඊට අමතරව ඔබ අපි බොහෝ දෙනා අහලා තියෙනවා මේ කටි වස්ති කියන ප්‍රතිකර්මය. ඔබ අහලා ඇති උදු පිටි වලල්ලක් හදලා ඒක මැදට තෛල වැක්කිරීමක් කරලා අපි කොන්ද ආශ්‍රිතව මේ කරන කටි වස්ති ප්‍රතිකර්මය මෙහිදී ඉතාමත්ම විශිෂ්ට ගුණ දෙනවා මේ උදරසී රෝගීන්ට. ඊට අමතරව අපි රෝගීන්ට නියම කරනවා ව්‍යායාම. ඇතරම් මෙහිදී ව්‍යායාම වලදී අපිට රෝගියාගේ අවස්ථානුකූලව තමයි අපි මේ ව්‍යායාම නිර්දේශ කරන්නේ. මොකද තීව්‍ර ශූල අවස්ථාවලදී අපිට ව්‍යායාම නිර්දේශ කරන්න බෑ. මේ ව්‍යායාම අපි රෝගියාගේ බලාබලත්වයේ සහ අවස්ථානුකූලව ව්‍යායාම නිර්දේශ කරනවා. ගොඩක් වෙලාවට අපි කියන රෝගීන්ට යෝග ව්‍යායාම වලට යොමු වෙන්න කියලා. එතකොට විශේෂයෙන්ම යෝග ව්‍යායාමයට තියෙන ගෝමුඛාසනය. ඊට පස්සේ තව තියෙනවා භුජංගාසනය. ඒ වගේම අපි දන්නවා සූර්ය නමස්කාරය කියන දේ. ඊට පස්සේ මේ ආකාරයට යෝග ව්‍යායාම රාශියක් මේ බුද්‍රසී රෝගයේදී ඊ타මත්ම විශිෂ්ට ගුණ දරනවා. ඒ වගේම තමයි අපි සමහර රෝගීන්ට නිර්දේශ කරනවා පැතලි මතු පිටවල් වල නිදා ගන්න කියලා. විශේෂයෙන්ම මෙට්‍රස් එකක් නම් ඒක ගොඩක් හයිය විය යුතුයි, හાર્ඩ් විය යුතුයි. ඒකේ වල ගොඩලි තියෙන්නට බෑ. එතකොට මේක නිදා ගන්න කොට අපි කියනවා විශේෂිත ක්‍රම දෙකකට වඩා තියෙනවා. නමුත් මම මේ අවස්ථාවේදී ක්‍රම දෙකක් විශේෂයෙන්ම කියලා දෙන්නම්. රෝගියා ඇඳේ සායනය වුණාට පස්සේ අපි කියනවා පැත්තට හැරෙන්න කියලා. අපි කියනවා ලැටරල් පොසිෂන් එකට හැරිලා කකුල් දෙක අතරට කොට්ටයක් තියාගන්න කියලා අපි රෝගීන්ට උපදෙස් දෙනවා. තරම මේ මගින් අපිට පුළුවන් මේ සයටික් ස්නායුවේ තෙරපීම తాවකාලිකව අඩු කරගන්න. ඊට අමතරව රෝගියා ඇඳේ උඩුකුරුව වැතිරෙන්න අපි කියලා කකුල් දෙක දනිස් වලින් මදක් නවන්න කියලා ඒ දනහිස් අතරට අපි කොට්ටයක් හෝ දෙකක් අපි රිංගවනවා. එතකොට මේ අවස්ථාවේදී මේ පොසිෂන් එකේ මේ මට්ටමේ ඉන්නකොටත් මේ රෝගියාගේ සයටික් ස්නායු තෙරපීම අඩු වෙලා රෝගියාට ඉතා පහසුවක් සැලසෙනවා. නමුත් මේවා සියල්ලම తాවකාලික ප්‍රතිකාර පමණයි. මම අර මුලින් කිව්ව අභ්‍යන්තර ප්‍රතිකාර සහ බාහිර ප්‍රතිකාර මගින් සහ නිල ප්‍රතිකාර මගින් නිල තෙරපුම් සහ මේ ඇකියුපංචර් ප්‍රතිකාර මගින් සහ යෝග ව්‍යායාම මගින් ඇත්තටම අපිට පුළුවන් ශල්‍ය කර්මයකට නොගිහින් රෝගීන්ව සුවපත් කරන්න. මම හිතන්නේ ලංකාවේ බොහෝ රෝගීන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ තත්ත්වය අත්විඳලා ඇති. බොහෝ ශල්‍ය කර්මයට යොමු රෝගීන් දෙවන අවස්ථාවේ අපි කරා ඇවිල්ලා සුව වෙලා තියෙනවා. ශල්‍ය කර්ම වලට යොමු වෙන්න ඉන්න රෝගීන් අපෙන් විස්තර අහලා අපේ ප්‍රතිකාර පද්ධතිය මගින් සුවපත් භාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ආයුර්වේදයේ මේ රෝගය සඳහා තියෙන චිකිත්සා සාපල්‍යතාවය ඊ타ත්ම විශිෂ්ට ගුණ දරනවා කියලා මම කියන්න කැමතියි.
ඔව් මම හිතන්නේ වෛද්‍යතුමා බොහොම වටිනා කරුණු කාරණා රාශියක් සම්බන්ධව කතා කළා. විශේෂයෙන් මේ ප්‍රතිකාර පද්ධතිය කොයි විදිහටද අපේ ආයුර්වේදයේ සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම එතුමා අතරතුර සඳහන් කළා මේ සීපාලිකා කොළ ගැන, ඒ වගේම හීන් අරත්ත ගැන, ඒ වගේම තොටිල පොතු ගැන කතා කළා. මම හිතන්නේ මේවා අහනකොට තමයි ඔබට මතක් වෙන්නේ අපේ ගෙදර තිබිච්ච තොටිල ගහ අපි කපලා දැම්මා නේද? හීන් අරත්ත පඳුර අපි ගලවලා විසිකලා නේද? සේපාලිකා ගහ අපි කපලා විනාශ කළා නේද කියලා. මම හිතන්නේ මේ පිළිබඳව තමයි අපි මේ වැඩසටහන තුලින් ඔබව දැනුවත් කරන්න උත්සාහ කරන්නේ. අපේ මේ සාම්ප්‍රදායික වට්ටෝරු තුල අඩංගු මේ සාකච්ඡාර රැක ගැනීම පිළිබඳ ඔබව දැනුවත් කරන්න. දැන් වෛද්‍යතුමා සඳහන් කළා ඇස්ප්‍රීන් වල තියෙන ඒ වේදනානාශක ගුණාංගයට බොහෝ දුරින් සමාන ගුණාත්මකතාවයක් මේ තොටිල පොතු වල තියෙනවා කියලා. දැන් මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු වෙනකොට තමයි ඔබට සමහර වෙලාවට පශ්චාත්තාප වෙන්නේ. අනේ මේ අපේ දේවල් අපි විනාශ කරලා සමහර වෙලාවට කතුරුබුරුංග ගහ දිහා බලාගෙන ගිහිල්ලා ෆාමසියට ගිහිල්ලා විටමින් D පෙත්තක් අරගෙන එනවා, කැල්සියම් අරගෙන එනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ මේ පිළිබඳවත් ඔබ නැවත සිතා බලන්න. ඔබේ ගෙවතු අලංකාරණය කරනකොටවත් මම හිතන්නේ අරත්ත කියන්නේ බොහොම ලස්සන පඳුරක් ඇටියට වැහෙන පැලෑටියක්. එහි තියෙන ඖෂධීය ගුණාත්මක භාවය අතිමහත්. ඔබේ මේ වගේ දේවල් වලට ඔබට යොදා ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් මතක් කරන අතරතුර වෛද්‍යතුමා සඳහන් කළා මේ රෝගයට මේ ව්‍යායාමවල තියෙන සාක්ෂරතාවය අපිට මේකෙන් ලබා ගන්න පුළුවන් ගුණ පිළිබඳ අපි වැරදියට ව්‍යායාම කළොත් මේ තත්ත්වය ඇති වෙන්නත් පුළුවන් නේද? අපි වයස් ප්‍රභේද අනුව අපි කොහොමද මේ ව්‍යායාම තෝරගන්නේ? තුන්වෙනි ප්‍රශ්නය තමයි ව්‍යායාම අඩුවීම නිසා මේ කොඳුනාරටට උදව් දෙන මේ මස් පිඩුවල ඇතිවෙන දුර්වලතාවයත් මේකට බලපාන්න පුළුවන් නේද වෛද්‍යතුමනි? අනිවාර්යයෙන්ම. ඔබතුමා ප්‍රකාශ කර ආකාරයට දැන් ආයුර්වේදයේ සඳහන් වෙනවා අති ව්‍යායාමයේ පමණට වඩා වැඩිපුර ව්‍යායාම. සමහරු ජිම් එකට ගිහිල්ලා තමන්ට නොගැලපෙන ව්‍යායාම කරනවා. උපදෙස් වලින් තොරව. ඉතින් මේ තත්ත්ව නිසා බොහෝ වෙලාවට අපේ මේ බුද්ධසී රෝගය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අව්‍යායාමී අපි කියනවා ඒක කුසීත ජීවන රටාවක් ගත කරනවා නම් ජීවන රටාවක් ගත කරනවා කියලා අපි කියනවා. ඒතර මේ තත්ත්වවලදී ඔබතුමා කිව්වා වගේම අපේ මේ කොඳු වැට පෙළ ආශ්‍රිතව තියෙන මාංශ පේශි ශක්තිමත් වෙන්නේ නැහැ. අපේ මේ අන්තර් කශේරුක මඩල ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් වල ඇතිවන ශක්තිමත් භාවය අඩු වෙනවා. ඒතර මේ තත්ත්ව නිසා යම් ගැස්වීමක් යම් කම්පනයක් කොඳු වැට පෙළට ඇති වුණොත් එහෙම ඒ රෝගීන්ට ඉතාමත්ම පහසුවෙන් මේ රෝගය ඇති වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ගොඩක් වෙලාවට අපිට ව්‍යායාම කිරීම සඳහා ඇත්තටම ජොගින් ට්‍රැක් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ජිම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ රෝගීන් මැසිලි නගනවා අපිට ආර්ය බහුලත්ව නිසා අපිට මේ ව්‍යායාම කරන්න බෑ කියලා. නමුත් මම ඔබට දෙන උපදෙස් තමයි අපිට සරලව කරන්න පුළුවන් ව්‍යායාම. ඔබේ කාමරයේ සිට කරන්න පුළුවන් ව්‍යායාම තියෙනවා. අපි ළඟට එන රෝගීන්ට අපි ඒවා කියලා දෙනවා. ඊට අමතරව තමයි මේ යෝග ව්‍යායාම කියන්නේ ඉතාමත්ම සරල විදියට අපිට gedara dore ඉඳගෙන කරන්න පුළුවන් ව්‍යායාම පද්ධතියක්. ඉතින් ඔබ හොඳ පුහුණු උපදේශකයෙක්ගෙන් යෝග පිළිබඳව හදාරන්න පුළුවන් නම් ඔබට විශේෂයෙන්ම මේ කොඳු වැට පෙළ ආශ්‍රිතව තියෙන රෝග තත්ත්ව අඩු වෙනවා. වරක් මට මතකයි මේ වගේ කටි ශූල අවස්ථාවකදී මම නිර්දේශ කරා සූර්ය නමස්කාරය කියන යෝග ව්‍යායාම වල තියෙන ප්‍රධානම යෝග අභ්‍යාස ක්‍රමයක් යෝග ව්‍යායාම වල තියෙන ප්‍රධාන යෝග අභ්‍යාස ක්‍රමයක් වෙන සූර්ය නමස්කාරය කියන මේ ප්‍රතිකර්මයේ ඇත්තටම ප්‍රතිකර්ම වල මදක් යනකොට අපිට මේ රෝගියාට සම්පූර්ණ සුවය ලබා දෙන්න හැකියාවක් ලැබුණා. මොකද සූර්ය නමස්කාරයේදී ප්‍රධාන අභ්‍යාස 12ක් මගින් කොඳු වැට පෙළේ වක්‍රතාවය සහ නම්‍යශීලීත්වය, මේ මාංශ පේශී වල ප්‍රත්‍යස්තතාවය, ඒවැයි ශක්තිමත්භාවය ඇති කරනවා. ඉතින් ඊ타ත්ම වටිනා ක්‍රමයක් තමයි මේ යෝග ව්‍යායාම කියන්නේ. ඔබට හදාරන්න පුළුවන් නම් ඊ타ත්ම වටිනවා. විශේෂයෙන්ම මේ ගුද්‍රසී රෝගය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව තියෙන මේ ආබාධවලදී යෝග ව්‍යායාම වලින් විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙනවා. අද අපිට ලැබී තිබෙන වෙලාව අවසන් වීම නිසා අද අපිට ඔබ වැඩසටහනින් සමුගන්න සිද්ධ වෙනවා. අපේ වැඩසටහනට අද සම්පත් දායකත්වය ලබා දුන්නේ ලූණුවත්ත මධ්‍යම ආයුර්වේද බෙහෙත් ශාලාව, ඒ වගේම ඌව පර්ණගම ප්‍රජා සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය සඳුන් ලියනගේ මහත්මයා. මම හිතන්නේ මෙවැනි වූ වැඩසටහනකින් සාකච්ඡාවකින් නැවතත් ඔබව ලබන සතියේ පුණ ගැහිමේ බලාපොරොත්තුවෙන් අදින් අපි මේ වැඩසටහනින් සමුගන්නවා. සුවදායි සතියක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.